සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා ප්‍රාසාද සතහම් කතිකාවත ඔස්සේ අප මේ දිනවල සාකච්ඡා කරමින් සිටින්නේ චිත්තානුපස්සනාව පිළිබඳව. දැන් වැඩසටහන් කීපයක් එක දෙකට අපි කතා කරමින් ආවේ මේ සිත පිළිබඳව. චිත්තානුපස්සනාව කියන්නේ කුමක්ද? ඊළඟට ගියවර වැඩසටහනේ මේ සිතේ විවිධත්වයේ මුල් කරගැනීමෙන් ඔබට මතකද චලන චිත්‍රයේ ගද්දුල බද්ද සූත්‍රයේ මුල් කරගැනීමෙන් අපි සාකච්ඡා කළා. ඒ වගේම අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්තානුපස්සනාවටම අයත් මේ සිත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආකාර 16කට බෙදා දක්වලා තියෙනවා. එය ගත්තොත් කොටස් කාරණා දෙක වශයෙන් තමයි තියෙන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් රාග විරාග වශයෙන්, ඒ කියන්නේ සරාගං චිත්තං විතරාගං චිත්තං ඔය ආදී විදිහට. එතකොට ඒ කරුණු කාරණාවන් පිළිබඳව තමයි අද අපගේ පින්න ස්වාමීන් වහන්සේගෙන් අප විස්තර විභාග වශයෙන් දැනගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවතට දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ජූලි මාස 18 වන දිනට 15 උපන්දිනයේ සමරන මොවින්දී නවරත්න දියණියට සහ අගෝස්තු මාස 4 වන දිනට 3 වන උපන්දිනයේ යෙදෙන චෙනුක සස්මිත් පුතුණුවන්ට ආශිර්වාද කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චිත්‍රාංගනී රත්නායක මහත්මිය සහ ගලහා 18 කනුව පදිංචි පින්වත් ප්‍රියානි රත්නායක මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාගේ දායකත්වයෙන් යුක්තව. මේ පින්වතුන්ගේ දායකත්වයෙන් යුක්තව අප වැඩසටහන අද ආරම්භ කරමු. ඉතින් වෙනද වගේම අපට මේ උතුම් ධර්ම කාරණාවන් කියා දීම පිණිස විස්තර විභාග වශයෙන් අපගේ පින්න ස්වාමීන් වහන්සේ අදත් කරුණාවෙන් යුක්තව වැඩම කරන්නට යෙදුණා. ඉතින් ප්‍රථමයෙන් අපි පින්න ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගෙන සිටිමු. අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්න ස්වාමීන් වහන්සේ අවසර ස්වාමීනි, දැන් මේ වන විට චිත්තානුපස්සනාව පිළිබඳ සාකච්ඡා කරමින් යන්නේ. ගියවර වැඩසටහනේ සිතේ විවිධත්වය ගැන හරි ලස්සනට චලන චිත්‍රය ආදී උපමාව මුල් කරගෙන අප සාකච්ඡා කළා. යලිත් මේ අපි කතා කරන මාතෘකාවට මාවොත් ස්වාමීන් වහන්සේ දැන් චිත්තානුපස්සනාව ගැන කලින් චිත්තානුපස්සනාවේ මූලික හැඳින්වීමකත් මේ කරුණු විස්තර කළා සරලව. හැබැයි අද ස්වාමීන් වහන්සේ මේ කරුණු කාරණාවන් දැන් ගත්තොත් සරාගං වා චිත්තං, ඊට පස්සේ විතරාගං වා චිත්තං, සදෝසං චිත්තං, විතදෝසං චිත්තං ඔය ආදී විදිහට 16 ආකාරයක් කරුණු දෙක වශයෙන් ගත්තොත් 8ක් භාගතුන් වහන්සේ අපට දේශනා කොට වදාරනවා ස්වාමීන්. ස්වාමීන් අවසර මේ පළවෙනි කාරණාව පිළිබඳව දැනගන්න ස්වාමීන් වහන්සේ මුලින්ම මේ චිත්තානුපස්සනාවේ තිබෙන මේ සරාගී සිත ඊළඟට විතරාගී සිත කොහොමද අපි දැනගන්නේ? දැන් ඇත්තටම උතන පජානාති ඔය විදිහට ආදී වචන වලින් භාගවත් බුදුරජාණන් දේශනා කරන්නේ. ස්වාමීනි කුමක්ද මේ සරාගී සිත විතරාගී සිත දැනගන්නවා කියලා කියන්නේ? අවසර ස්වාමීන් වහන්සේ. හැම දිනාටම තිරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ චිත්තානුපස්සනා දහම් පරයය තුල එහෙමයි ස්වාමීන්. භාගතුන් වහන්සේ මේ සිතෙහි වෙනස්කම් 16ක් නුවණින් සිහි කරගෙන ඒ දැනගන්න සිහිනෝණින් දැනගැනීම ගැන තමයි එහෙමයි භාගතුන් වහන්සේ වදාළේ. එහෙමයි ස්වාමීන්. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්වලා දෙනවා මේ රාග සහිත සිත. එහෙමයි ස්වාමීන්. රාගය කියලා කිව්වහම අපි කලිනුත් මතක් කරලා තිබෙනවා මෙතන අර අපි අදහස් කරන ලාමක ස්ත්‍රී පුරුෂයන් කෙරෙහි පුරුෂ ස්ත්‍රිය කෙරෙහි හටගන්න රාගය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එහෙමයි. මේ කතා කරන්නේ රූප රාග. එහෙමයි. ඊට පස්සේ සද්ද රාග, ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ පංච කාම ගුණ. පංච කාම ගුණ නිසා එහෙමයි මේ සිතේ හටගන්න බැඳිලා යන ස්වභාවය. එහෙමයි. එතකොට ඒක කාම ලෝකයේ තියෙන ස්වභාවයක්. එහෙමයි. කාම ධාතුවේහි ඒ කියන්නේ දිව්‍ය ලෝක 6ත් ඒ වගේම මනුස්ස ලෝකෙත් තිරිසන් ආදී සතර අපායවලත් තිබෙන ඒ කාමය නිස්ෘත වූ හැඟීම. එහෙමයි. කියන්නේ ප්‍රිය බව කාමයේ අසුරු කරගත් ප්‍රිය බව නිසා උපදින සිතේ හටගන්නේ කැමැත්තට අපි කියනවා රාගය කියලා. එහෙමයි. ඒ රාගය උපදින්න හේතු වෙන කරුණු
බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපය පිළිබඳව ඇහැට දකින රූපය ගැන එහෙමයි. සුබ නිමිත්තක් වශයෙන් මෙනෙහි කිරීම. ඒකට කියනවා සුබ නිමිත්ත කියලා. එහෙමයි ස්වාමී. ඇසෙන් දකින ප්‍රියමනාපදී ප්‍රියයි මනාපයි කියන අදහසින් හැඟීමකින් එහි තියෙන ප්‍රිය ස්වභාවය මෙනෙහි කරද්දී එහෙමයි. ප්‍රිය ස්වභාවය මෙනෙහි කරද්දී සිතේ උපදින ස්වභාවයට කියනවා රාග සහිත බව කියලා. සරාගී බව කියලා. එහෙමයි ස්වාමී. එතකොට අපි ආස කරන රූපය දැන් අපි ගත්තාම සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවනේ ඒ කියන්නේ රාගේ ඉපදෙනකොටම එහෙමයි. දැන් රාගේ උපදින්න උවමනා කරන කරුණක් බුදුරජාණන් වහන්සේ ඇස ඉදිරියට පැමිණලා තියෙන්න ඕනේ කියලා කියනවා. ඒ රාගේ උපදින්න උවමනා කරන කරුණක් ඇස ඉදිරියට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ කයට හෝ එහෙමයි ස්වාමී. යොමු වෙච්ච පමණින්ම ඒ පිළිබඳ කැමැත්ත ඇති වෙන්න උවමනා කරන අභ්‍යන්තරික අකුසල් ස්වභාවය මේ සිතේ තියෙන නිසා එහෙමයි ස්වාමී. ඒ අරමුණ කෙරෙහි උපදිනවා සිතේ කැමැත්තක්. එහෙමයි ස්වාමී. ඔන්න ඒ ස්වභාවය පිළිබඳව හොඳ වැටහීමක් හොඳ අවබෝධයක් ඇති කරගත්තු කෙනෙකුට තමයි මේ සිතේ වෙනස්කම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ ස්වභාවයක් ඒක. සුබ නිමිත්ත කියන්නේ සුබ නිමිත්ත කියලා කියන්නේ තමන් ප්‍රිය ස්වරූපයෙන් හිතාගෙන ඉන්න අරමුණ. එහෙමයි ස්වාමී. දැන් ඕකමදට ඉෂ්ඨකාන්ත මනාප ඒ කියන්නේ ඉෂ්ඨකාන්ත මනාප කියලා කියන්නේ ඒ ස්වභාවයෙන්ම වගේ තමයි. එහෙමයි ස්වාමී. එතකොට කෙනෙක් ප්‍රිය කරන මිහිරි කෙනෙකුට ඉෂ්ඨාකාන්තා මනාප පිය රූපා කාමෝපසංගිතා රජනීය. එහෙමයි ස්වාමී. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් පවතින මිහිරි වූ තමන්ගේ හිත බැඳිලා යන. එහෙමයි ස්වාමී. ආකාරයේ බාහිර වූ රූපය. එහෙමයි. එතකොට ඒක සුබයි එහෙම නැත්නම් ලස්සනයි මිහිරි ප්‍රියයි කියන හැඟීමකින් ඒ රූපේ දෙස බලද්දී යථාර්ථ අවබෝධයෙන් තොරව එහෙමයි. සිතේ හට ගන්නවා ඒ කෙරෙහි උපදින්නා වූ යම් බන්ධනයක්. අන්නේ බන්ධනෙට කියනවා රාග සහිත බව. එහෙමයි. දැන් ඒකම දැන් අපි හිතමු පුරුෂයෙකුගේ සිතේ උපදිනවා ස්ත්‍රියක් කෙරෙහි යම් කිසි ආකාරයක බන්ධනයක්. එහෙමයි ස්වාමී. ඒ බන්ධනය උපදින්න හේතු වෙන කරුණු රාශියක් ඒ ස්ත්‍රියගේ රූපය තුල තියෙනවා. ඒ ප්‍රියමනාප බව තියෙන පුළුවන් තමන් ප්‍රිය කරන ස්වરૂපය ඒ පුරුෂයාගේ සිත ප්‍රිය කරන ස්වરૂපය ස්ත්‍රියගේ රූපය තුල තියෙනවා. ඊළඟට ඒකේ ඒ රූප ස්වභාවයේ නිමිති ගත්තාම මේ නිමිති කුකේස් වෙන්න පුළුවන්, ඇස් වෙන්න පුළුවන්, නිය වෙන්න පුළුවන්, වර්ණය වෙන්න පුළුවන්, හැඩය වෙන්න පුළුවන්. ඒතර මේ වගේ ඕනෑම ප්‍රිය නිමිත්තක් ප්‍රිය ස්වરૂපයක් අපි හිතින් ගොඩනගා ගන්නවා. ඒ ගොඩනගා ගන්න ප්‍රිය ස්වરૂපයට අනුකූලව මේ සිතේ රූපෙට බැඳිලා යනවා. එහෙමයි. ඒතර අපි හිතමු දැන් ඔන්න මුලින් සාමාන්‍ය රූපේ අරමුණු කෙරෙහි හිතේ ප්‍රිය බවක් නැති වුණත් සමහර කාලයක් ගියාට පස්සේ හිතින් ගොඩනගා ගන්නවා ඒ රූපේ මිහිරි ප්‍රියයි ලස්සනයි. එහෙමයි ස්වාමී. මුලින් නොතිබිච්ච ප්‍රිය බවක් පස්සේ ඇති කරගන්නවා. එහෙමයි. සමහරලාට කලින් තියෙන ප්‍රිය බව පසුව නැති වෙන්න පුළුවන්. මේ දෙකම වෙන්න පුළුවන්. දෙකම වෙන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා ඒ රාග සහිත බව කියලා කියන්නේ ප්‍රියමනාප රූපේ කෙරෙහි, ශබ්දේ කෙරෙහි, ගඳ සුවඳ රසයේ පහස කියන මේ පංචකාම ගුණයන් නිසා අභ්‍යන්තරිකව තියෙන ඒ අරමුණු කෙරෙහි සිත බැඳිලා යන අභ්‍යන්තරික කෙලෙස් සහිත බවත් සමග එහෙමයි ස්වාමී. රාගයේ උපදින මූලික ස්වභාවය සමග මේ සිත බැඳිලා යාම. ඉතින් මේකට කියනවා සරාගය කියලා. ස්වාමීනි අවසර මට විනාඩියක් අවසර ස්වාමීනි. ඒ කාමරාගය කියන්නේ මේකමද ස්වාමීනි? කාමරාගය කියවා මීට වඩා ගොඩක් සියුම්. එහෙමයි. ඉතින් ප්‍රකටව මේක සාමාන්‍ය පෘථජන සත්වයාගේ තියෙනවා. එහෙමයි. පෘථජන ලෝකේ. එතකොට ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයන් අපි හිතමු කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුණා කියලා. එහෙමයි. ඒ සෝතාපන්න ඵලයටපත් වෙන ශ්‍රාවකයා මේ සක්කාය දිට්ඨිය මිදිලා නිසා. එහෙමයි. සක්කාය දිට්ඨිය නිදහස් වෙලා නිසා පෘථජන පුද්ගලයාට තරං කාමරාගයේ බලවත් භාවය නැහැ. නමුත් කාමරාගයෙන් නිදහස් වෙලා නැහැ. එහෙමයි. කියන්නේ පංචකාම අරමුණු වලට සිත බැඳිලා යන ස්වභාවයෙන් මුළුමනින් නිදහස් වෙලා නැහැ. එහෙමයි. නමුත් පෘථජන සත්වයා තරම් ප්‍රබල නැහැ. පෘථජන සත්වයාට රාගය මුල් කරගෙන එහෙම නැත්නම් ප්‍රිය බව මුල් කරගෙන එහෙමයි. සතර අපායගාමී කර්ම පවා පෘථජනයාගෙන් සිද්ධ වෙනවනේ. එහෙමයි ස්වාමී. ඒ සතර අපායගාමී කර්මයන් සෝතාපන්න ශ්‍රාවකයාටින් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. රාගය මුල් කරගත්. එහෙමයි. ඊට පස්සේ රාගය මුල් කරගත් ඊළඟට සකදාගාමී ශ්‍රාවකයා ගත්තාම සකදාගාමී ශ්‍රාවකයාටත් අර සෝතාපන්න ශ්‍රාවකයාට වඩා සිතේ කාමරාග පිටිකේ දුර්වලයි. එහෙමයි. ප්‍රහාණයම වෙලා නෙමෙයි. ප්‍රහාණයම වෙලා නැහැ. එහෙමයි. ඒකේ භාගතුන්ස් දේශනා කරන රාග දෝෂ තනුත්තාන. එහෙමයි ස්වාමී. එතකොට ඒ රාග ද්වේෂයන් තුනී බවට පත් වීම. එහෙමයි ස්වාමී. කියන්නේ තනුක බවට, ඒ කියන්නේ අර ගොරෝසුම ස්වභාවය නැතුව තුනී බවට පත් වීමෙන් රාග දෝෂ තනුත්තාන. එහෙමයි.
ඒ වගේම අනාගාමී ශ්‍රාවකයා කියලා කියන්නේ රාග දේශ කියන්නේ රාග දේශ දෙක ඒ වගේම කාමරාග පටිග සංයෝජන විදිහටම ප්‍රහාණය කරපු ශ්‍රාවකයා. ඒතකොට මුළුමනින්ම මේ රූපය කියන්නේ රූප අරමුණ කෙරෙහි රූප අරමුණ කෙරෙහි පවතින ශබ්ද අරමුණ කෙරෙහි පවතින පංචකාමයන් කෙරෙහි පවතින බන්ධනේ මුළුමනින්ම නිදහස් වෙලා. එහෙමයි ස්වාමී. ඒ නිසා ඉහළ මාර්ගඵලයන්ට පත් වෙනකොට තමයි මේ සිත සම්පූර්ණ මේ අකුසල වලින් මිදෙන්නේ. එහෙමයි ස්වාමී. ඒ තාක් පුද්ගලයාගේ සිත සාමාන්‍ය පෘථග්ජන සත්වයාගේ සිත මේ අකුසල් සමග එකතු වෙවි තමයි තියෙන්නේ. ඒ නිදහස් වීමට තමයි බුදුරජාණන් වහන්සේ මේ රාග සහිත සිතක් වශයෙන් දැනගන්න කියන්නේ. පජානාති කියන්නේ කොහොම මනාවකට දැනගන්න. එහෙමයි ස්වාමී. මනාවකට දැනගන්නවා කියන එකේ අදහස තමයි අභ්‍යන්තරයේ Taman තුල තිබෙන අකුසල් ස්වභාවය රාගය උපදින්න, කැමැත්ත උපදින්න අභ්‍යන්තරිකව පවතින අකුසල් ස්වභාවය තේරුම් ගැනීමත් ඒ වගේම බාහිර රූපය තුළ ඒ රාගය උපදින ආකාරයේ කැමැත්ත උපදින ආකාරයේ අරමුණක් ලැබෙනකොට බාහිර රූපයෙන් ඒ උපදින්න පුළුවන් කියන හැකියාව තේරුම් ගැනීමත්. එහෙමයි. මෙන්න මේ තේරුම් ගැනීම අභ්‍යන්තර බාහිර දෙපැත්තටම යොමු වුණොත් තමයි රාග සහිත බව තේරුම් ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. අපි භාගතුන් වහන්සේ කොහොමද දේශනාවේ මේ රාගය හටගන්න උපකාර වන කරුණු මොනවද පෙන්වන්නේ දේශනා කොට වදාරන්නේ? අරමුණු කියන්නේ දැන් අපි ගත්තාම භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සාමි අතීතම් භික්කවේ ඉති රූපං. එහෙමයි. ඉති රූපං භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. එහෙමයි ස්වාමී. මේ පුද්ගලයාගේ සිත පුරුෂයාගේ සිත බැඳ ගන්න එකම රූපයක්වත් දකින්නේ නැහැ කියන ස්ත්‍රී රූපේ තරම්. එහෙමයි සර්. ස්ත්‍රී රූපේ තමයි කියනවා පුරුෂයාගේ සිත බැඳ ගන්න ප්‍රබල දෙය. එහෙමයි. මොකද එතන පංචකාමයෙන් තියෙන නිසා. එහෙමයි සර්. ඊළඟට අනිත් කාරණා තමයි ආහාරය. එහෙමයි. ආහාරය තුලත් පෝෂණය වෙන්නේ පංචකාම අරමුණමයි කියනවා. ඒ කියන්නේ රූපය, ශබ්දය, ගන්ධ සුවඳ, රසය, පහස. ඒ කියන්නේ කෑම. ආහාරය කෑම තුල එහෙම නැත්නම් ආහාරය තුල පංචකාම අරමුණම පෝෂණය වෙනවා. එහෙමයි ස්වාමී. ඒ පංචකාම අරමුණ පෝෂණය වෙනකොට ඒ කෙනාගේ සසර දුක ඒ තුල ප්‍රබලව ප්‍රකටව වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ ස්වභාවය ආර්ය ශ්‍රාවකයා තේරුම් ගන්න ඕනේ. එහෙමයි. ධර්මයේ විමසන තැනැත්තා ශ්‍රාවකයා මේ කරුණ පිළිබඳ හොඳ වැටහීමක් ඇති කරගෙන ඒක තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ තුල තමයි සිත රාගයේ සහිත සිතක්ද? එහෙමයි. ඊළඟ එක තමයි විතරාගයේ සිත. එහෙමයි ස්වාමී. දැන් මේ දෙක මේකට සම්බන්ධයි. දැන් අපි හිතමු කෙනෙක් රාගයේ උපදින අරමුණක් තමන් ඉදිරියට පැමිණෙනකොට. එහෙමයි ස්වාමී. ඒ රාගයේ උපදින අරමුණ තුල රාගය උපදින්නේ නැහැ කියලා නැති බව. එහෙමයි. අර යථාබෝධය සමග ඒ විතරාගී බව කෙනෙක්ගේ හිතේ ඇති වෙනවා නම්. එහෙමයි ස්වාමී. අන්නේ විතරාගී බව තේරුම් ගන්නත් ඕනේ. ඒ පිළිබඳවත් මනාවකට සිහිනුවණින් දැනගන්න ඕනේ. එහෙමයි ස්වාමී. ඒතර කලින් සිතේ යම් රූප අරමුණ, ශබ්ද අරමුණක් ඔස්සේ රාග සහිත සිත ඇති වුණා. ඊට පස්සේ ඒ ස්වභාවය අවබෝධ කරගෙන ඒ රාග සහිත සිත නැතුව ඒ රූප අරමුණම තමන් ඉදිරියට පැමිණෙද්දී විතරාගී බවක් සිතේ හටගත්තා කියලා ඒකත් දැනගන්න. ස්වාමීනි, ඒ කියන්නේ දැන් සම්පූර්ණයෙන්ම රාගය ප්‍රහාණය වීමක්ම නෙමෙයි. සම්පූර්ණ ප්‍රහාණය වීමකට වඩා එතන අර සිතේ තියෙන ඒ අවස්ථාවේ වෙනස් බව. එහෙමයි ස්වාමී. එහෙමයි. අරමුණ ඔස්සේ සිතේ තිබෙන වෙනස් බව. එහෙමයි. එතකොට මේක ඇත්තටම මේ කියන්නේ විතරාගී කියලා කිව්වම අපි සාමාන්‍ය කාමයේ විතරාගී කියලා සාමාන්‍ය කියන්නේ බාහිර පුද්ගලයන්, ඒ කියන්නේ බුද්ධ ශාසනයෙන් බැහැර බාහිර පුද්ගලයන් පවා ඉන්නවා කාමයේ විතරාගී පුද්ගලයන්. එහෙමයි ස්වාමී. එහෙමයි. ඒ කියන්නේ සිත සමාධිමත් කරලා එහෙමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාමයන් කෙරෙහි පවතින බන්ධනයෙන් සිත මුදවාගෙන ඒක ධානලාභී කෙනෙක්. ඊට පස්සේ මේ අන්‍යාගමික ධානලාභී එහෙමයි ස්වාමී. ආලාර කාලා මුද්දකරම් පුත් වගේට ඒ වගේ අතීතේ පවා ඒ පංචකාම අරමුණු නිරන්තරයෙන් ඒ කෙරෙහි සිත බැඳිලා ගියේ නෑනේ. එහෙමයි ස්වාමී. එයාගේ සිත බැඳුනේ අරූප සමාපatti වලටනේ. එහෙමයි. ඒතකොට ඒ වගේ යම් ඒ විතරාගී ස්වභාවයක්, කාමයේ විතරාගී පුද්ගලයන් බුදුසසුනේ පමණ නෙමෙයි. එහෙමයි. බුදුසසුනේ බැහැරවත් ඉන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම කෙනෙකුට සිත රූපේ ඇත්ත ස්වභාවය තේරුම් අරගෙන. එහෙමයි. රූපේ සහ රූපයට සිත බැඳිලා යන අභ්‍යන්තරික ස්වභාවයත් තේරුම් අරගෙන. එහෙමයි. ඒ සිතේ තිබෙන රාග සහිත බව දුරු කරගෙන, යටපත් කරගෙන රූප අරමුණු කෙරෙහි රාගය උපද්දවන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව පුද්ගලයාට තියෙනවා. එහෙමයි. එතකොට ඒ ස්වභාවයට හිතපත් වුණාට පස්සේ ඒ ස්වභාවය අරමුණුත් එක්ක එකතු වෙනකොට ඒ ස්වභාවයට හිතපත් වෙච්ච බවත් තේරුම් ගන්න ඕනේ. එහෙමයි. මේ විදිහට රාග විරාග කියන මේ දෙක
නිරන්තරයෙන්ම හොඳ අවධානයකින් තේරුම් ගැනීම තමයි භාගතුන් වහන්සේ මුලින්ම දේශනා කළේ. එහෙමයි සර්. පින්වත්නි ඔබට දැන් පැහැදිලි වෙන්නේ නැති මේ සරාගං වාචිත්තං විතරාගං වාචිත්තං කියන කරුණු දෙක දැන් සරාගයේ සිත කියලා කිව්වම අපි මේ හිතන සාමාන්‍ය මේ රාගික පසුබිමක් නෙමෙයි. එතකොට මේ කරුණුත් එක්කම මේ පංචකාම අරමුණු වලට සිත යනවා කියන කරුණ මනාකොට පැහැදිලි කර තමන්ගේ සිතින් දැනගන්නවා කියන කරුණ අපේ පින්න ස්වාමීන් වහන්සේ අපේ ලස්සනට විග්‍රහ කරන්න දුන්නේ. එතන විතරාගයේ සිත කියන එක. ඒතර විතරාගී බව කියලා එතනින් ඒකාන්තයෙන්ම අදහස් කරන්නේ අපි ගොඩාක් අය හිතන් ඉන්නේ සමහර රාගයේ සම්පූර්ණ ප්‍රහාණය වීමක් නෙමෙයි. ඒ කරුණ මුල් කර ගනිමින් මේ මොහොතේදී පවා කියන කරුණ පවා ඒ කාරණට අයිති කියන එක අපේ පින්න ස්වාමීන් වහන්සේ අපිට ලස්සනට විග්‍රහ කරන්න දෙන මේ චිත්තානුපස්සනාවට අයිති මුල් කරුණු දෙක. රාගය මුල් කරගෙන ඒ කියන්නේ සරාගං චිත්තං විතරාගං චිත්තං කියන කරුණ. ඊළඟ කරුණු දෙක වශයෙන් පින්න ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනාවේ අපගේ ශාස්ත්‍රඥයන් අපිට දේශනා කරන්නේ සදෝසං චිත්තං ඊළඟට තමයි විත දෝසං චිත්තං. ස්වාමීනි දැන් මේ සදෝස සිත ඊළඟට විත දෝස සිත කියලා කියන්නේ මොකක්ද ස්වාමීන් වහන්සේ අවසරයි? සදෝස කියලා කියන්නේ ද්වේෂයට. ද්වේෂ සහිත කියන බව. එහෙමයි ස්වාමීනි. එතකොට ද්වේෂය කියන එක උපදින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාම අරමුණු තමන් කැමති විදිහට නොපැවතීම නිසා. එහෙමයි ස්වාමීනි. ඒකට කියනවා පටිඝ නිමිත්ත කියලා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ අප්‍රිය අමනාප විදිහ. දැන් අපි කලින් කිව්වේ රාගය උපදින්නේ ප්‍රියමනාප විදිහට. ඊළඟට පටිඝය උපදින්නේ අප්‍රිය අමනාප අරමුණු. සිතෙහි ඒ කියන්නේ අප්‍රිය අමනාප අරමුණු සිතට ගෝචර වීම නිසා. ඒ කියන්නේ අප්‍රිය බවත් අමනාප බවත් රූපයක් කෙරෙහි, ඒ කියන්නේ තමන් දකින්නා වූ රූපය කෙරෙහි අප්‍රිය අමනාප බවක් සිතේ හටගන්න ස්වභාවයකින් රූපේ තියෙනවද? අන්න එතකොටම ඒ සිතේ අප්‍රිය අමනාප බව සමග උපදිනවා පටිඝ නිමිත්ත. ඒ පටිඝ නිමිත්ත ඇසුරු කරගෙන පටිඝ නිමිත්ත අයුනසෝ මනසිකාරය දීම නිසා තමයි ද්වේෂය උපදින්නේ. ඒතකොට ද්වේෂය කියන කාරණාව භාගතුන් වහන්සේ පෙන්ලා දුන්නා. නති දෝසෝ සමෝ කලී. ද්වේෂය හා සමාන අඳුරක් ආගාදයක් තවත් නැහැ කියලා. එහෙමයි. කියන්නේ ද්වේෂය හා සමාන අඳුරක් ආගාදයක් කියන්නේ එතකොට ඒ අඳුරට වැටෙනට පස්සේ වෙනම කිසිම දෙයක් පේන්නේ නැහැ. එහෙමයි. නති රාගෝ සමෝ අග්ගි. රාගය හා සමාන ගින්නක් නැහැ. නති දෝසෝ සමෝ කලී. ද්වේෂය හා සමාන අඳුරක් නැහැ කියලා. ඒ නිසා ඒ අන්ධකාරය භාගතුන් වහන්සේ පෙන්ලා දෙන ඒ ද්වේෂය නිසාමනේ කෙනෙක් ආනන්තරී කර්ම පවා කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් ආනන්තරී කර්ම දැන් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ දුෂ්ට සිතින් ලේසල වීම. එහෙමයි. රහතුන් ඝාතනය. එහෙමයි. ඊළඟට මව මැරීම, පියා මැරීම. ඊළඟට සංඝ බේද කර්ම. මේ කර්ම පහම ආනන්තරී කර්ම පහම වෙන්නේ ද්වේෂය නිසා. එහෙමයි ස්වාමීනි. තරහ නිසා. ඒතකොට තරහේ බලවත් භවයේ උච්චතම අවස්ථාව ආනන්තරී කර්ම දක්වාම මේ සිත ක්‍රියාත්මක වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ඊට අමතරව ඊට පහළින් තියෙන තවත් නොයෙක් බරපතල කර්මයන් මේ ද්වේෂය මුල් කරගෙන හට ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කරන සිත. එහෙමයි. ස්වීත දෝෂී සිත. එහෙමයි ස්වාමීනි. එතකොට රාග සහිත සිත, සරාගී සිත, රාගී රහිත සිත, විතරාගී සිත. එහෙමයි. ඒ වගේම ද්වේෂයේ සහිත සිත, සදෝෂ සිත සහ ද්වේෂයේ රහිත සිත, විත දෝෂී සිත. එහෙමයි ස්වාමීනි. ඒ ද්වේෂය කියන එක අප්‍රියමනාප අරමුණ අයුනසෝ මනසිකාරයේ යෙදීම නිසා. එහෙමයි. කියන්නේ Taman කැමති නැති අරමුණක් Taman ඉදිරියට පැමිණෙද්දී එක්ක රූපයක් වෙන්න පුළුවන්, එක්ක ශබ්දයක් වෙන්න පුළුවන්, ගඳ සුවඳක් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තාම සමහර කෙනෙක් අකමැති විදිහට ආහාරයේ රසය රස නැත්තම් ලුණු වැඩි නම් ඒක අප්‍රිය දෙයක් නේ. ඒක අමනාප දෙයක් නේ. තමන් ප්‍රිය කරන ස්වરૂපෙත් නැත්තම් තමන් හිතින් හිතාගෙන ඉන්න ස්වභාවයට නැත්තම් ඒ කරුණ මුල් කරගෙන අමනාපයේ දේශය හට ගන්නවා. ඒ හට ගන්නකොට මේක අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා. ඒ කියන්නේ නිමිත්ත දිවට දැනෙනකොටම එක්ක ලුණු වැඩි බව වෙන්න පුළුවන්, මිරිස් අඩු බව වෙන්න පුළුවන්, නැත්නම් මොන හරි රසයේ වෙනස් බවක් වෙන්න පුළුවන්. ඒක දිවෙහිර ගැවෙනකොටම නිමිත්ත ලැබෙනවා. බාහිරින් ලැබෙන නිමිත්ත ඒ සමගම අයෝනිසෝ මනසිකාරය දෙනවා. අප්‍රිය අමනාප අරමුණ ලැබුණා. අරමුණ සමග අයෝනිසෝ මනසිකාරය දීමත් සමග හිත ද්වේෂයෙන් කිරුට වෙලා ගියා. එහෙමයි. ඒ කියන්නේ අර අනිත්ඨා කාන්තාමනාප එහෙමයි. ඒ වගේම ඒ ප්‍රිය නොවන, හිරි නොවන, තමන් බලාපොරොත්තු නොවන, තමන්ගේ සිත කැමති නොවන අරමුණ ඔස්සේ සිත ක්‍රියාත්මක වෙනවා. ඒක
අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා ඒ කරුණ. පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරය. මේ කරුණ දෙක මුල් කරගෙන තමයි අභ්‍යන්තරිකව පටිඝ එහෙම නැත්නම් ද්වේෂ සහිත බව උපදින්නේ. එතකොට ඒ ස්වභාවය ඒ කියන්නේ ද්වේෂ සහිත බව ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා කියන එක තේරුම් අරගෙන කෙනෙක්. එහෙමයි. ද්වේෂය දුරු කිරීමට කල්පනා කරලා. දැන් අපි අර විතරාගී බව කියලා කිව්වේ. ඒ විතරාගී බව පිළිබඳ වගේම ද්වේෂය දුරු කිරීමට කල්පනා කරලා ඒ යථාර්ථය අවබෝධ කරගෙන ද්වේෂය කිමින් කිමින් හිතින් ප්‍රහාණය කරනවා. කිමින් කිමින් හිතින් අතහරිනවා. එහෙමයි. අන්නේ සිතට කියනවා විත දෝෂී සිත. එහෙමයි. ද්වේෂෙන් තොර සිත. එහෙමයි. ඒ වගේම විත දෝෂී සිත උපදිනවා මෛත්‍රී චිත්තය තුළ. එහෙමයි. ඒ යථාර්ථ අවබෝධය තුළ විත දෝෂී බව උපදිනවා. එහෙමයි. ඒ වගේම මේ මෛත්‍රී සිත එහෙමයි. මෛත්‍රී චිත්තේ බලවත් පුරුදු කරන කෙනාට ද්වේෂෙන් තොර බව සිතේ උපදිනවා. එහෙමයි. ඒ නිසා මේ මෛත්‍රී චිත්තේ අනිත්‍ය වශයෙන්ුත් ඒ කියන්නේ ද්වේෂෙන් තොර බව අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා අනාත්ම වශයෙන් මෙනෙහි කරලා උපදවන්න පුළුවන්. ඒ කොහොමද සංසී? ඒ කියන්නේ දැන් අපි කලින් කිව්ව විදිහට ඒ ස්වභාවය මුළුමනින්ම තේරුම් අරගෙන ඒ කෙරේ නොයැලෙනකොට හිත පටිඝ නිමිත්ත උපදවන්න නැති වුනහම ඊට පස්සේ ආයෝනිසෝමනසිකාරය යෙදෙන්නේ නැති වුනහම එහෙමයි. පටිඝ නිමිත්ත කෙරෙහි යෝනිසෝමනසිකාරය යෙදිච්ච ගමන් ද්වේෂයේ හිතේ පිහිටන්නේ. එහෙමයි. ඒක මෛත්‍රී සහගත බවට වඩා එතන තිබෙන්නේ විදර්ශනාවක්. එහෙමයි. යම්කිසි විමර්ශනයක්. එහෙමයි. ඒ වගේම විමර්ශනය තුළ සංසිතිය උපදිනවා. විත දෝෂී බව උපදිනවා. එහෙමයි. ඒ වගේම මෛත්‍රී වඩනවා කෙනෙක් හොඳට මේ සිත පටිඝ නිමිත්තටපත් කරගන්න නැතුව හොඳට සත්වයන් කෙරෙහි සුවපත් වේවා කියන මෙසිතින් යුතුව වාසය කරනවා. එහෙමයි. ඒ මෛත්‍රී චිත්තය හොඳට පුරුදු කරද්දී ඒ ශ්‍රාවකයාගේ සිත විත දෝෂී බවට පත් වෙනවා. ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. දැන් ඔය විස්තර කරන එකත් එක්ක අහන්න අවසර ස්වාමීන් වහන්සේ මේ දැන් මෛත්‍රී චේතෝ විමුක්තිය, මෛත්‍රී චිත්තය ඔය විදිහට විස්තර කරනවා. දැන් ඇසුරු සෙනක් ගහන මොහොතක් ඔය ආදී විදිහට කියන මෛත්‍රී ආනිසංස 11ක් තියෙනවා කියනවා. ඒ විමුක්තිමත් සිතකට කියනවා. ඒතර මේ මෛත්‍රී චේතෝ විමුක්තිය ඊටස මෛත්‍රී සිත කියන්නේ දෙකක්ද එකක්ද වෙනස්ද සමානද කොහොමද අපේ පින්න ස්වාමීන් වහන්සේ? මෙතන තිබෙනවා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු අර්ථයන් රාශියක්. එහෙමයි. ඒකෙදි භාගතුන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියන වචනය. එහෙමයි. මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කියන්නේ මුළුමනින්ම ද්වේෂයෙන් විනිර්මුක්ත වූ ද්වේෂයෙන් නිදහස් වූ සිතට කියනවා මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා. එහෙමයි සාස. ඒ වගේම මෛත්‍රී මානසිකාරය. එහෙමයි. මෛත්‍රී මානසිකාරය කියලා භාගතුන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා. මෛත්‍රී මානසිකාරය කියලා කියන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා කියන මෙසිත මෙනෙහි කිරීම. එහෙමයි. ඒ කියන්නේ මෛත්‍රිය පිළිබඳව මෙනෙහි කිරීම. දැන් අපි වචන කීපයක් පාවිච්චි කරනවානේ මම වෛර නැත්තේක් වින්මා තරහ නැත්තේක් වින්මා ඊර්ෂ්‍යා නැත්තේක් වින්මා ආදි වශයෙන්. එහෙමයි සාස. ඒතරේ වෛර නැති තරහ නැති බව මෙනෙහි කිරීමට කියනවා මෛත්‍රී මානසිකාරය කියලා. එහෙමයි සාස. ඒ මෛත්‍රී මානසිකාරය තුළ බොහෝ වේලාවක් සිත පවත්වලා සම්පූර්ණයෙන්ම ද්වේෂයෙන් සිත නිදහස් කරගත්තු මොහොතට කියනවා මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා. එහෙමයි සාස. ඒ මෛත්‍රී චිත්ත විමුක්තිය බොහෝ වේලාවක් පුරුදු කරපු ශ්‍රාවකයෙකුට පුරුදු කරපු කෙනෙකුට තමයි ඒ විදිහට අර ආනිසංස 11 ලැබෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ ද්වේෂයේ සම්පූර්ණ ප්‍රහාණය වීමක් නෙමෙයි නේද? ද්වේෂය යටපත් වීමක්. එහෙමයි. දැන් ද්වේෂය ප්‍රහාණය වෙන්නේ පටිඝ කාමරාග පටිඝ ප්‍රහාණය වීමේ අනාගාමී ඵලයේදී. එහෙමයි. ඒතර ඒ දක්වා නැතුව සාමාන්‍ය ලෝකේ පෘථග්ජන කෙනෙකුට වුණත් එහෙමයි. ඒ ද්වේෂයෙන් තොර සිතක් ඇති කරගෙන වාසය කරන්න පුළුවන්. එහෙමයි සාසි. ඉතින් ඒක මේ පැහැදිලිවම අපිට බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. දැන් සමහර කාලවලදී අපගේ මහබෝසතාණන් වහන්සේ පවා මෛත්‍රී චිත්ත විමුක්තිය උපදවාගෙන අවුරුදු 7ක් වාසය කරලා සංවට්ට කල්ප විවට්ට කල්ප 7ක් කාම ලෝකෙවත් ඉපදුන්නේ නැහැ කියලා සඳහන් වෙන අවස්ථා තියෙනවා. ඒතකොට ඒ වගේ මෛත්‍රී සිත කියලා කියන එක බුද්ධ ශාසනයක පමණක් තියෙන දෙයක් නෙමෙයි. නමුත් ඒක භාගතුන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනාවට අදාළව පෙන්වද්දී මේ සිතේ වෙනස් ස්වභාවය තේරුම්ගෙන ඒ සිත සංසිඳවා ගැනීම පිණිස වමනා කරන ක්‍රමවේදයක් තමයි මෙතන පෙන්වලා දෙන්නේ. සිත හඳුනාගත යුතු වෙලා. ඒ නිසා සාමාන්‍ය ලෝකයේ පුද්ගලයෙකුට උනත් මෛත්‍රී චිත්ත විමුක්තිය උපදවා ගන්න පුළුවන්. එහෙමයි සාස. ඒක ධර්මයට ගලපලා ආර්ය සත්‍යයට ගලපලා විදර්ශනා ප්‍රඥාවෙන් දකින්න නැති තාක්කල් ඒක ධර්මයේ සමග සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ සමග සම්බන්ධ වෙන්න උවමනා කරන වටපිටාව සකස් කර ගැනීමයි අපි කරන්න ඕන දේ මේ දහම් කරුණු දැනගෙන. ඒ නිසා මෛත්‍රී චිත්ත විමුක්තිය තුළ ලැබෙන ආනිසංස 11 තියෙන්නේ. එහෙමයි. මේ මෛත්‍රී චිත්ත විමුක්තිය යානී කතා, වත්තු කතා, අනුට්ඨිතා, ಪರಿචිතා, සුසමාරද්දා.
ඒ මෛත්‍රී ඒ විදිහට මෛත්‍රී චේතෝ විමුක්තිය මනාවකට සිතේ පිහිටුවාගෙන. එහෙමයි. යානාවක් මෙන් ඊළඟට වාස්තුවක් මෙන් ආදි වශයෙන් මේ භාගතුන්වස පෙන්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒක මනාවකට පිහිටුවාගත්තු දෙයක් බවට පත් වෙන්න ඕනේ. ඒක තමන් දැන් යානාවක අපි ගමන් කරනකොට. එහෙමයි සාස්. ඒ යානාවේ උපකාරයෙන්නේ අපි ගමන් කරන්නේ. එහෙමයි. එතකොට ඒ වගේ තමන්ගේ දිනදා කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ මෛත්‍රිය ඇසුරු කරගත් බවින්. එහෙමයි සාස්. ඒක තමයි මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති කරගත්තු ශ්‍රාවකයාගේ ස්වභාවය. එහෙමයි. ඉතින් ඒ විදිහේ ස්වභාවයක් ඇති කෙනාට ආනිසංස 11 භාගතුන්වහන්සේ දේශනා කළා. එහෙමයි සාස්. මෛත්‍රී මානසිකාරයේ උපකාරයෙන් තමයි මෛත්‍රී චේතෝ විමුක්තිය උපදින්නේ. එහෙමයි. මෛත්‍රී මානසිකාරයේ උපකාරය. එහෙමයි. ඒ නිසා මෛත්‍රී මානසිකාරය කියන දේ නිරන්තරයෙන්ම අපි මෙනෙහි කරලා ඒ කියන්නේ හොඳට හිතේ පුරුදු කරගත යුතු ගුණයක්. එහෙමයි සාස්. ස්වාමීනි අවසර මට තව කාරණාවක් දැනගන්න ස්වාමීන් වහන්සේ. දැන් මේ ද්වේෂයක කතා කරනකොට ද්වේෂය කියන කරුණ මුල් කරගනිමින් කතා කරනකොට පින්න ස්වාමීන් වහන්සේ දැන් ද්වේෂය කියනවා, ක්‍රෝධය කියනවා, වෛරය කියනවා, බද්ධ වෛරය මේ ඔක්කොම එකක්ද? මේ ද්වේෂයේ විවිධ පැතිකඩවලද පටිගේ විවිධ නම් වලින් හඳුන්වනවා. ඔය එකක්ද දෙකක්ද නැත්නම් ඔය මොකක්ද වෙනස්ද කොහොමද ස්වාමීනි? ඒ පටිඝ නිමිත්ත නිසා උපදින ද්වේෂයේම විවිධාකාර ස්වરૂපයන්. එහෙමයි. ඒ කියන්නේ එකිනෙකාගේ සිතේ මේ ක්‍රෝධය, බද්ධ වෛරය, පරිගැනීම, ඊළඟට එන කොටා ගැනීම මේ විදිහට නොඒක ආකාරයෙන් මේ බයින පරුස වචනෙන් බනිනවා, ඊට පස්සේ දොස් නගනවා. මේ ස්වභාවය පටිඝ නිමිත්තත් අයනසෝමනසිකාරයේ එක එක අවස්ථාවක්. එහෙමයි සාස. ඒ කියන්නේ පුද්ගලයාගේ හිතේ දැන් ඒක මේ වගේ උදාහරණයකට ගත්තොත් දැන් අපි ගොරෝසු ස්වභාවය තමයි බද්ධ වෛරයේ පරිගැනීම කියන දේ. ද්වේෂය. ගොරෝසුම ස්වභාවය. එහෙමයි සාස. ඒතර බද්ධ වෛරයේ පරිගැනීම කියන දේ තියෙන්නේ පටිඝ නිමිත්ත අයනසෝමනසිකාරයේ යෙදිලා. ඒ පුද්ගලයාගේ සිතේ ඒ අයනසෝමනසිකාරයේ සමග ද්වේෂය සිතේ බලවත් වෙලා ක්‍රෝධය බවට පත් වෙලා. ඒ ක්‍රෝධය බද්ධ වෛරයේ බවට පත් වෙනවා. එහෙමයි සාස. ඊට පස්සේ පරිගැනීම දක්වා මේක පස්සෙන් ගිහිල්ලා ආත්ම ගණන් පරිගන්න විදිහටම හිතේ පිහිටනවා. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ද්වේෂය, ක්‍රෝධය කියන එක පටිඝ නිමිත්තත් අයනසෝමනසිකාරයත් කියන මේ දෙකේම එක් එක් ස්වභාවයන්. එතකොට අපි කෙනෙක් ද්වේෂය දුරු කිරීමේදී මුලින්ම දුරු කරන්න ඕනේ බද්ධ වෛරයේ පරිගැනීම ආදී බලවත් අකුසලයන්. එහෙමයි සාස. ඒ අකුසලයන් දුරු කරගෙන ඊට පස්සේ දුරු කරන්න ඕනේ ක්‍රෝධය කියන දේ. ක්‍රෝධය කියලා කියන්නේ හිතේ ඒ ක්‍රෝධ සහිත බව. ඒ කියන්නේ තරහ බලවත්ව පවත්වන ස්වභාවය නැති කරගන්න ඕනේ. එහෙමයි. තරහ බලවත්ව පවත්වන ස්වභාවය. ඊට පස්සේ දේශය කියන එක නැති කරගන්න ඕනේ. එහෙමයි. අඩු කරගන්න. එහෙමයි. ඉතින් ඒක අර ගොරෝසු දැන් අපි ගොරෝසු ලීයකින්නේ මට සිලුටු භාණ්ඩයක් හදන්නේ. එහෙමයි. දව භාණ්ඩයක් හදනකොට ගොරෝසු ලීයක් අරගෙන ඒක සියුම් කරලා ගොරෝසු බව අයින් කරලා තමයි ඒක මට සිලුටු කරලා ඒකෙන් උමනා කරන විදිහට ඒ වඩුවන් යමක් නිර්මාණය කරන්නේ. එතකොට ඒක සියුම් කැටයම් දාලා හදාගන්න පුළුවන්. එහෙමයි. නමුත් මුලින් ඒක තිබුණේ ගොරෝසු කොටයක් විදිහට නා. එහෙමයි. ඒ කොටයෙන් බැහැන සියුම් නිර්මාණය කරන්න. එහෙමයි. ඒක සියුම් නිර්මාණයක් කරන්න පුළුවන් විදිහට ඒක හදා ගන්න ඕනේ. සකස් කර ගන්න ඕනේ. එහෙමයි. ඒ වගේ තමයි පටිඝ නිමිත්ත අයනසෝමනසිකාරය කියන දේ මුලින්ම අතහැරීම කරන්න දුෂ්කර වෙන්න පුළුවන් කෙනෙකුට. ඒ නිසා එයා මුලින් කරන්න ඕනේ බද්ධ වෛරයේ පරිගැනීම, ක්‍රෝධය, එක කිරීම ආදී මේ අකුසලයන්ගෙන් ඉස්සෙල්ලාම සිත දුරස් කර ගන්න ඕනේ. එහෙමයි. මහාසරණ වීරිය. එහෙමයි. ඒ දුරස් කරගෙන ඊට පස්සේ දේශය උපදින ආකාරය විමසා බලන්න ඕනේ. ඒක ප්‍රායෝගිකව කරන කෙනෙකුට ඒක පැහැදිලිවම ඒ විදිහට කරාම තමයි ඒක නාට ටිකෙන් ටික මේ සිත සංසිඳව ගන්න පුළුවන්. එහෙමයි සාසි. එහෙම ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැත්නම් ජීවිතයක් තුළ එහෙමයි. ද්වේෂය කවදාකවත් අතහරින්න බෑ. ද්වේෂය අතහරින්න උවමනා කරන වටපිටාවක් හැදෙන්නේ නැහැ ජීවිතේ. එහෙමයි සාසි. ඒ නිසා ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමන් විසින්ම නිර්මාණය කරගන්න ඕනේ. මේ අපිට වැඩපිළිවෙල ගැන අවසර සාසි කොහොමද? ඒ කියන්නේ දැන් අපි කිව්වේ දැන් ක්‍රෝධය, බද්ධ වෛරය කියන එක දුරු කරගන්න උවමනා කරන දැන් අපි හිතමු කවුරු හරි ගෙදරක රණ්ඩු වෙනවනේ. එහෙමයි සාසි. නැත්නම් අල්ලපු ගෙදරත් එක්ක රණ්ඩු වෙනවනේ. එහෙමයි. ඔය පැලෙණි වැටට ඊට පස්සේ පොඩි ඉඩම් කෑලි වලට ගෙවල් දොරවල් වලට නොඒක ආකාරයේ ගහමරා ගැනීම තියෙන්නේ. එහෙමයි සාසි. ඒ ගහමරා ගැනීම වලට ගියාට පස්සේ මේ ඒ කෙනා පරිගැනීම බද්ධ වෛරයෙන් හිතේ ක්‍රියාත්මක කරන්නේ. එහෙමයි සාසි. ඊට පස්සේ අසභ්‍ය වචන කතා කරනවා, බනිනවා, රණ්ඩු වෙනවා. මේ වගේ ස්වභාවයක් එක තමයි හිත පවතින්නේ. එහෙමයි සාසි. ඉතින් ඒ ස්වභාවයෙන් හිත දුරු කරගන්න ඕනේ මුලින්ම. ඒ ස්වභාවය ඒවා නොකර ඉන්න ඕනේ. එහෙමයි. ඒවා නොකර ඊට පස්සේ ඒවා ඉවසීමෙන් ප්‍රහාණය කරනවා. ගොරෝසු දේවල් අතහැරලා දානවා.
ඒ අතහැරීම පුරුදු කරනකොට ටික ටික තමන්ගේ tie ද්වේෂය උපදින ආකාරය දැනගන්න පුළුවන් වෙනවා. එහෙමයි. ඊට පුංචි අරමුණේ පවා ද්වේෂය උපදින ආකාරය තමන්ට ප්‍රකට කරගන්න පුළුවන්. එහෙමයි. ඒ විදිහට සුළු කුඩා අරමුණේ පවා ද්වේෂය දුරු කරගන්න උත්සාහ කරලා මහන්සි ගත්තොත් පමණයි. එහෙමයි. කෙනෙකුට මේ ද්වේෂයෙන් මිදෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. පින්වත්නි අපි ස්වාමීන් වහන්සේ අද අපිට මේ කරුණු කාරණාවන් කිහිපයක් සාකච්ඡා කළා. ඔබට මතක ඇති සරාගී සිත විතරාගී සිත. එතකොට සරාගී සිතට කරුණු කාරණා දෙකක් මුල් වෙනවා. ඒ තමයි සුබ නිමිත්තත් ආයනුසෝ මනසිකාරයත් කියන කරුණ. ඊළඟට අපි සාකච්ඡා කළා ද්වේෂය පිළිබඳව. ද්වේෂය ඇති වෙන්නේ කෙනෙක්ගේ සිතේ පටිඝ නිමිත්තත් ආයනුසෝ මනසිකාරයත් කියන කරුණ මුල් කර ගැනීමෙන් මේ ද්වේෂය ඇතිවන්නා වූ ආකාරයේ විවිධ පැතිකඩවන් පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ දැන් අපට විස්තර කරලා පැහැදිලි කරලා දුන්නා. එතකොට මේ වෙනකොට අපි මේ චිත්තානුපස්සනාවේ දැන් කරුණු 4ක් පිළිබඳව සාකච්ඡා කළා. දෙකක් වශයෙන් ගත්ත කරුණු දෙකේ කොටස් දෙකක්. දෙකට කරුණු 4ක්. සරාගී සිත, විතරාගී සිත, ද්වේෂ සහිත සිත, ද්වේෂ රහිත සිත කියන කරුණු 4. ඊළඟට සමෝහං චිත්තං, වීත මෝහං චිත්තං ඊළඟ කරුණු 2. පින්න ස්වාමීන් වහන්සේ අපේ පින්න ස්වාමීන් වහන්සේගෙන් මම ඊළඟට දැනගන්න කැමතියි පින්න ස්වාමීන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් මේ චිත්තානුපස්සනාව තුල සමෝහ චිත්තය දැනගත යුතුයි මනාකොට. වීත මෝහී සිත මනාකොට දැනගත යුතුයි. මේ අදහස් කරන්නේ මොකක්ද අපේ පින්න ස්වාමීන් වහන්සේ? මෝහ සහිත බව කියන එක තියෙන්නේ සම්පූර්ණයෙන් සංඥා විපල්යාසයත් එක්ක. එහෙමයි. සංඥා විපල්යාසය කියලා කියන්නේ අනිච්ච නිච්ච සංඤේ විහෙරති. එහෙමයි. අනිත්‍ය ස්වභාවයෙන්ම අනිත්‍ය දේ පිළිබඳව නිට්ටයයි කියන හැඟීමෙන් වාසය කරනවා. එහෙමයි. ඊට පස්සේ දුක්ඛේ සුඛ සංඤේ විහෙරති. එහෙමයි. සැබෑවටම දුකටයි දෙය සැපයි කියලා පිළිගෙන වාසය කරනවා. එහෙමයි. ඊළඟට අත්තේ අනත්තේ අත සංඤේ විහෙරති. අනාත්ම සැබෑවටම අනාත්ම දෙය. එහෙමයි. ආත්මයි කියලා පිළි අරගෙන වාසය කරනවා. එහෙමයි. එතකොට ඒ තමයි ඊළඟට අසුභේ සුභ සංඤේ. සැබෑවටම අසුභ වශයෙන් ක්‍රියාත්මක වෙන දේ සුභ වශයෙන් මෙනෙහි කරලා සුභ වශයෙන් හිතේ පවත්වනවා. මේක තමයි සංඥා විපල්යාසය කියන්නේ. ඒ සංඥා විපල්යාසය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දලේ සංඥා විපල්යාසය අයෝනිසෝ මනසිකාරයේ දෙනවා. ඒ කියන්නේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ නැහැ. ඊළඟට දුක් දේ දුක් වශයෙන් දකින්න මෙනෙහි කිරීමක් නැහැ. ඊළඟට අනාත්ම දේ අනාත්ම වශයෙන් දැකීමට මෙනෙහි කිරීමක් නැහැ. ඊළඟට අසුබ දේ අසුබ වශයෙන් දැකීමට මෙනෙහි කිරීමක් නැහැ. මෙන්න මේ විදිහේ පැවැත්මක් තුළ පුද්ගලයාගේ සිත ආයනස මනසිකාරය නිසා මෝහයටපත් වෙනවා. අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් පිළිගෙන වාසය කරනවා. ඊළඟට දුක් දේ සැප වශයෙන් පිළිගන්නවා. ඊළඟට අනාත්ම දේ ආත්ම වශයෙන් පිළිගන්නවා. අසුබ දේ සුබ වශයෙන් පිළිගන්නවා. හතර ආකාරයි. මේ පිළිගැනීම තුළ පුද්ගලයාගේ සිත මුලාවටපත් වෙලා වාසය කරනවා. මේකට කියනවා මෝහය කියලා. ඊළඟට වීත මෝහී බව කියලා කියන්නේ මෝහ සහිත බව දුරු වීම. ඒ කියන්නේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැකීම. ඊළඟට දුක් දේ දුක් වශයෙන් තේරුම් ගැනීම. සහ ඒ පිළිබඳ ඇති කරගන්න අවබෝධය. ඊට පස්සේ අනාත්ම දේ අනාත්ම වශයෙන් දැකීම. සහ ඒ පිළිබඳ ඇති කරගන්න අවබෝධය. ඊළඟට අසුබ දේ අසුබයක් වශයෙන් අසුබ දෙයක් වශයෙන් දැකීම සහ ඒ පිළිබඳ ඇති කරගන්න. ඒ කියන්නේ අරහත් වේද ස්වාමීනි? වීත මෝහී බව කියන්නේ කෙලෙස් දුරු වීම තමයි. එහෙමයි ස්වාමීනි. සාමාන්‍ය ලෝකේ පෘථග්ජන ලෝකේ වීත මෝහී බවක් කියලා දෙයක් නැහැ. එහෙමයි. වීත මෝහී බව කියන්නේ මුළුමනින්ම අකුසලයන් ප්‍රහාණය. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ මාර්ගඵල අවබෝධය සමග කිමින් කිමින් අවබෝධයට විද්‍යාව තුළට ගමන් කිරීම. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ ස්වභාවය තියෙන බුද්ධ ශාසනයක පමණයි. දැන් රාගය දුරු කිරීම කියන එක විතරාගී බව කියන එක කාමයේ විතරාගී බව සාමාන්‍ය ලෝකෙත් තියෙන පුළුවන්. එහෙමයි. නමුත් විතර රාගී බව මුළුමනින්ම සිතේ පිහිටවා ගන්න බෑ කෙනෙකුට. එහෙමයි. මේක ප්‍රහාණය කරන්න බෑ. බුද්ධ ශාසනයක හැර. එහෙමයි. ද්වේෂයෙන් තොර බව මෛත්‍රිය තුල කෙනෙකුට හිතේ පිහිටවා ගන්න පුළුවන් මෛත්‍රී චිත්ත විමුක්තිය ඇති කරගෙන. එහෙමයි ස්වාමීනි. නමුත් ද්වේෂය මුළුමනින්ම පටිඝ නිමිත් මේ කියන්නේ සංයෝජනයක් විදිහට ප්‍රහාණය කරන බුද්ධ ශාසනයක පමණයි. එහෙමයි. ඒ වගේම වීත මෝහී බව කියන දේ තියෙන බුද්ධ ශාසනයක පමණයි. ඒ කියන්නේ ආසවක්ඛ්‍ය ඥානෙ උපදවාගෙන අරහත්ත්වයට පත්වීමත් සමග ඇතිවෙන අවබෝධ ඥානයේ ස්වභාවය වීත මෝහී බව. එහෙමයි. කියන්නේ විද්‍යාව උපදවා ගැනීම. එහෙමයි. ඉතින් ඒ නිසා කෙමෙන් තමන්ගේ හිත විද්‍යාව කරා ගමන් කරන ආකාරය. එහෙමයි. අවබෝධය කරා ගමන් කරන ආකාරය ශ්‍රාවකයා
මනස සිහිනුවණින් දැන ගැනීම තමයි විිත මොහේ සිත දැන ගැනීම කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි අවසර තව පොඩ්ඩක් අපිට විස්තරයතුව ස්වාමීන් කම්පාවෙන් මේ ස්වාමීන් ලස්සන කරුණක් විස්මතු කරා මේ මෝහයත් එක්ක ඒ තමයි සංඥා විපල්යාසී කියන කරුණ. ස්වාමීන් මේ කරුණ පිළිබඳව තව පොඩි පැහැදිලි කිරීමක් අවසර අපිට ස්වාමීන් මොකද්ද මේ හතර සංඥා විපල්යාසී කියලා දැන් අපි නිට්ටයයි කියලා පිළිගන්න දේවල් තියෙනවා ඇස කන නාසය දිව කය මනස කියන අභ්‍යන්තර ආයතන. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන බාහිර ආයතන. එහෙමයි ස්වාමීන්. ඒතර මේවා අපි පිළිගන්නවා නිට්ටය සංඥාවෙන්. නිත්‍ය හැඟීමෙන්. මේවාම පිළිගන්නවා සැප සංඥාවෙන්. මේවාම පිළිගන්නවා අපි මේ ආත්ම සංඥාවෙන්. එහෙමයි. ඒවාම පිළිගන්නවා අපි සුභ සංඥාවෙන්. එහෙමයි. ඒ වගේම අපේ සාමාන්‍ය ලෝකයේ සත්‍යය පංච උපාදානස්කන්ධය ගැන වැටහීමක් නැති නිසා. එහෙමයි. මේ පංච උපාදානස්කන්ධයට අයිති රූප ශබ්ද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පහ පිළිගන්නවා ආත්ම වශයෙන්, නිට්ටය වශයෙන්, සැප වශයෙන් සහ සුභ වශයෙන්. ඒ වගේම සතර මහා ධාතු පිළිගන්නවා පුද්ගලයා අවබෝධයක් නැති නිසා නිට්ටය වශයෙන්, සැප වශයෙන් සහ ඒ වගේම ආත්ම වශයෙන් උත් ඒ වගේම සුභ වශයෙන්. එතකොට මේ පිළිබඳ ඇති කරගන්න අවබෝධය සමග එහෙමයි. පුද්ගලයාගේ සිත ඒවා කෙරෙහි නොඇලී යාම තමයි විිත මොහි බව කියලා කියන්නේ. එහෙමයි. සංඥා විපරීත භවෙන් සිත මුදවා ගන්න. එහෙමයි. අනිත්‍ය කියලා කියන්නේ මොකක්ද ස්වාමීන්? අනිත්‍ය කියන්නේ වෙනස් වෙන ස්වභාවය. එහෙමයි. ඒ කියන්නේ දැන් ලෝකේ යම් ස්වභාවයක් ගත්තම ස්ථිර ස්වභාවයක් නැහැනේ. එහෙමයි. ඒක ධර්මය තුලින් භාගතුන් වහන්සේ පෙන්නලා දුන්නා. එතකොට ඒ කියන්නේ ස්ථිර වූ පැවැත්මක් නැහැ. අස්ථිර බවක් තමයි තියෙන්නේ. ඒ අස්ථිර බවට කියනවා අනිත්‍ය බව කියලා. මොහොතක්වත් භාගතුන් වහන්සේ ගෝමේ පිඬුපම සූත්‍රය දේශනා කරනවා පුංචි ගොම ස්වල්පයක්. තමන් වහන්සේගේ නියසිල මත තියලා මේ තරම්වත් නිත්‍ය උදයක් මේ ලෝකේ නැහැ කියලා. මේ තරම්වත් ආත්ම උදයක්. ආත්ම කියන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක්. එහෙමයි. මේ තරම්වත් සැපසහගත දෙයක් මේ ලෝකේ නැහැ කියනවා. එහෙම තිබුණා නම් මේ සත්වයා දුකින් නිදහස් වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. ඒ ආකාරයේ කිසිදු ස්වල්ප වූ දෙයක් නැති නිසායි මේ ලෝකේ නිත්‍ය වශයෙන් ගන්න, සුභ වශයෙන්, සැප වශයෙන් ගන්න, ඒ වගේම ආත්ම වශයෙන් ගන්න, සුභ වශයෙන් ගන්න නිත්‍ය වූ කිසිම දෙයක් නැති නිසායි මේ සත්වයා මේ දුකින් නිදහස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමයි. පින්නත් දැන් ඔබට තේරෙනවා ඇති මේ මෝහය කියන කරුණට කරුණු හතරක් මුල් වෙනවා. ඒ තමයි මේ සංඥා විපල්යාසය කියන කරුණ. මේ සංඥා විපල්යාසය තුළ ඔබ අප හැමෝම සිටින නිසා තමයි අපි මේ මෝහයට වසඟ වෙන්න හේතු වෙලා තියෙන. ඒකට මෝහයෙන් නිදහස් වීම. ඒ කියන්නේ විිත මෝහී බව කියන්නේ නම් මේ සංඥා විපල්යාසයෙන් අප කාගේ සිත නිදහස් කර ගැනීමයි. පින්න ස්වාමීන් වහන්සේ මීළඟ කරුණු කාරණාවන් දෙක විදිහට ගත්තොත් ඒ කියන්නේ දැන් අප මේ වෙනකොට කරුණු කාරණාන් 6ක් කතා කරලා තියෙනවා. ඊළඟ කරුණු කාරණාන් දෙක කතා කරලා කරුණු 8ක්. ඒ තමයි ඊළඟ කරුණ විදිහට තියෙන සංකිට්ඨං චිත්තං වික්කිට්ඨං චිත්තං. සංකිට්ඨ චිත වික්කිට්ඨ සිත කියලා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ චිත්තානුපස්සනාවේ විස්තර විභාග වශයෙන් දේශනා කරනු ලබනවා. පින්න ස්වාමීන් වහන්සේ අවසර මේ සංකිට්ඨ චිත්තය වික්කිට්ඨ චිත්තේ වශයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කුමක්ද ස්වාමීන් වහන්සේ? සංකිට්ඨ කියලා කියන්නේ හැකිලුණු බව. ඒ කියන්නේ යමක් දැන් අපි සාමාන්‍ය විවහාරයේ තියෙන සංකෝචනය කියලා. හැකිලෙනවා. ඊළඟට සිත හැකිලීමට භාගතුන් වහන්සේ වදාළේ සංකිට්ඨ. සංකිට්ඨං කියලා කියන්නේ හිත හැකිලෙන ස්වභාවය. ඒ කියන්නේ දැන් අපි ගත්තාම සමහර අවස්ථාවල කෙනෙක් භාවනාදී අරමුණක් පුරුදු කරනකොට සහ ඒ වගේම කුසල් දහම් වඩන්න මහන්සි ගන්න කෙනෙක් ඒ කෙනාගේ හිත කුසල් දහම් තුළ යෙදෙන්නේ නැහැ. එහෙමයි සාස්. පිහිටන්නේ නැහැ. අරතිය. එහෙමයි සාස්. අරතිය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකට හිත මැලි බවටපත් වෙනවා. කුසලයේ පිහිටන්නේ නැති ස්වභාවයකටපත් වෙනවා. ඉතින් ඒ ස්වභාවයට කියනවා සංකිට්ඨ කියලා. එහෙමයි. අභ්‍යන්තරයේම හිත විසිරිලා, හිත තැම්පත් වෙලා. ඒ කියන්නේ හිත තැම්පත් වෙනවා කියන්නේ ඒක එකඟ භාවයක් නෙමෙයි. එහෙමයි. සිත කුසලයේ යෙදෙන්නේ නැති බවක්. එහෙමයි. තව තියෙනවා තීන මිද්ද. ඒ කියන්නේ නිදිමත හාලස බව නිසා සිත ක්‍රියාකාරී ස්වභාවය ඉන්නේ නැහැ. සිත හැකිලුණු බවක්, අක්‍රිය බවක් තියෙනවා. එහෙමයි. ඉතින් මෙන්න මේ ස්වභාවයට කියනවා සංකිට්ඨ කියලා. එහෙමයි. විකිත කියලා කියනවා බාහිර අරමුණු ඔස්සේ සිත විසිරියා. ඒ කියන්නේ පංච නීවරණවල නීවරණ සහ ඊළඟට සිතෙහි මේ ඒ විසිරීලා යන ස්වභාවයක්. ඒ කියන්නේ අයෝනිසෝමනසිකාරය නිසා බාහිර අරමුණු ඔස්සේ සිත විසිරීලා යනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් අපි ගත්තාම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංචකාමයන් ඔස්සේ. එහෙමයි. ඊළඟට
Tamanට කරන්න බැරි වෙච්ච දේවල් අතීතේ. එහෙමයි සාස්. ඒවා කිරීම පිළිබඳව කරන්න බැරි වීම පිළිබඳව හිත විසිරලා යනවා. එහෙමයි සාස්. ඊළඟට අනාගතයේ කරන්න තිබෙන දේවල් සම්බන්ධයෙන් හිත විසිරලා යනවා. එහෙමයි සාස්. ඒවා ගැන කල්පනා කිරීමෙන්. ඉතින් හිතේ විසිරෙන ස්වභාවයත් හිත හැකිලෙන ස්වභාවයත්. භාවනා පැත්තෙන්ම නෙමෙයි. භාවනා පැත්තෙන්ම නෙමෙයි. එහෙමයි සාස්. භාවනා පැත්තෙනොත් මේකට තියෙනවා කරුණු. එහෙමයි සාස්. භාවනා කරගෙන යනකොට හිත සංසිඳීම නැතුව හිත විසිරීම වෙන්න පුළුවන්. එහෙමයි. ඊළඟට පුද්ගලයාගේ සිත එතකොට කෙනෙක් දැන් මෙහෙමනේ දැන් සතිපට්ඨානෙ පුරුදු කරනකොට එහෙමයි. සතිපට්ඨානෙ කෙරේ සිත චිත්තානුපස්සනාව කෙරේ සිත පවත්වනකොට එහෙමයි. පුද්ගලයාගේ සිත සංසිඳීමක් වෙනවා. අවබෝධය කරා කෙමින් කෙමින් ගමන් කරනවා. එහෙමයි සාස්. ඒ පෘථග්ජන ස්වභාවයෙන් ඉඳන් මාර්ගඵල අවබෝධය කරලා අනාගාමී ඵලයත් අරහත් මාර්ගය දක්වාම එහෙමයි. කෙනෙක්ගේ සිතේ හැකිලිම විසිරීම කියන දේ පවා තියෙන්න පුළුවන්. එහෙමයි සාස්. සිතේ හැකිලිම විසිරීම දැන් තීන මිද්දේ කියන දේ නම් අනාගාමී ඵලයෙන් පස්සේ නැහැ. එහෙමයි. අනාගාමී ඵලයටපත් වෙනකොට තීන මිද්දේ නිවරණ සම්පූර්ණ ප්‍රහාණයයි. එහෙමයි. ඒ වගේම හිත හැකිලිම කියන දේ. එහෙමයි. හිතේ විසිරීම උද්දච්චය කියන දේත් එක්ක තියෙනවානේ. එහෙමයි සාස්. අර අනුරුද්ධ මහ රහතන් වහන්සේට අරහත්ත්වයටපත් වෙන කලින් තිබුණා. එහෙමයි සාස්. ඊළඟට ආනන්දයන් වහන්සේට තිබුණා. එහෙමයි. එතකොට මේ වගේ සිතේ යම් සුළු හෝ ඒ කියන්නේ ස්වල්ප වූ හෝ විසිරීමක් පිළිබඳවත් ඒ ශ්‍රාවකයා සිත දියුණු කරගෙන යනකොට තීරුම් ගැනීම චිත්තානුපස්සනාවට අයිති දෙයක්. එහෙමයි. ඒ නිසා ගොරෝසු සාමාන්‍ය ලෝකයේ කෙනෙක් කල්පනා කරනවා නම් තමන්ගේ කුසල අකුසල පිළිබඳ හිත නොයදීම, නිදිමත අලස බව, ඊළඟට හිතේ විසිරීම කියන බාහිර අරමුණු ඔස්සේ සිත විසිරීම. ඒවෙන් තමයි කෙනෙක් පටන් ගන්න තියෙන්නේ. එහෙමයි. ඒවෙන් පටන් අරගෙන ඉදිරියට යනකොට අනාගාමී අරහත් මාර්ගයේ පවා එහෙමයි සාස්. සිතේ විසිරීම පිළිබඳව මෙනෙහි කරලා අතහරින්න අවස්ථාවක් තියෙනවා. එහෙමයි සාස්. ඒතර මුළුමනින්ම සිතේ විසිරීම ප්‍රහාණය වෙන්නේ උද්දච්චය ප්‍රහාණය වීමෙන්. එහෙමයි. ඒ දක්වාම අරහත්ත්වයට දක්වා මේ කරුණ පවතිනවා. එහෙමයි. ඒ නිසා ඒක කෙමින් කෙමින් ශ්‍රාවකයෙක් පැහැර කළ යුතු මේ කරුණ. කෙමින් කෙමින් ගැඹුරට යන සියුම් ධර්මයක්. එහෙමයි සාස්. එතකොට පින්නත් නී දැන් අපි සරාගී සිත, විතරාගී සිත, සදෝෂ, විතදෝෂ, සමෝහ, විතමෝහ, සංකිට, විකිට ආදී විදිහට කරුණු කාරණාව 8ක් පිළිබඳව දැන් සාකච්ඡා කළා. ඊළඟ කරුණු 2. මේ තමයි මහග්ගතං අමහග්ගතං. ඒ වෙනම කරුණු 10ක්. ඒතර කරුණු 16කින් 10ක් අපි සාකච්ඡා කරමින් සිටින මේ 10 වෙනි කරුණු 2, 8 වෙනි 9 වෙනි කරුණ සහ 10 වෙනි කරුණ ගැන පින්න ස්වාමීන් අවසර ස්වාමීනි මේ මහග්ගතං චිත්තං අමහග්ගතං චිත්තං කියලා භාග්‍යවත් බුදුරජාන්සේ ඊළඟට විස්තර කරන්නේ කොහොමද පින්න ස්වාමීන් වහන්සේ? දැන් මෙතෙන්දී ඇත්තටම තියෙන සමාධිය ගැන ඊතුරු කාරණා ටික ගොඩාක් සියුම් කරුණු. එතකොට මේ දේවල් අපි කෙටියෙන් දැනගෙන සිටින් මම හිතන්නේ ශ්‍රාවකයෙකුට ගොඩාක් ඉස්සරහට ධර්ම පුරුදු කරගෙන යනකොට තමයි එතනින් එහාට තියෙන කාරණා පිළිබඳව වටහා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි සර්. ඒ නිසා මේ මාර්ග ප්‍රතිපදාව තුළ දියුණුව සිතක තිබෙන ලක්ෂණ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒ සියුම් කරුණු විදිහට පෙන්ලා දෙනවා. එහෙමයි සර්. ඒ තමයි දැන් මහග්ගත කියලා කියන්නේ සතර සතිපට්ඨානයේ සමත විදර්ශනාදී භාවනාව පුරුදු කරමින් එහෙමයි. පුරුදු කරාදී සිත ධානාංගාදී ඇති කරගෙන ඒ කියන්නේ විතක්ක ਵਿਚාර පිසුක ඒකාග්‍රත ආදී ධානාංග එහෙමයි සර්. සහ ඒ වගේම සිතේ බලවත් වූ එකඟ බවක් එහෙමයි. ඇති වුණාට පස්සේ ඒ සිතට කියනවා මහග්ගත සිත කියලා. එහෙමයි සර්. ඒ මහග්ගත භාවයේ මහග්ගත සිත මේ ඒ කියන්නේ සමාධිය නිසා සමාධිය සංසිඳීමත් සමග ඇති කරගන්නා වූ වැටහීමක්. එහෙමයි සර්. ඒතර සමාධිමත් සිතක තියෙන ස්වභාවය. එහෙමයි සර්. ඒ සමාධිමත් සිතේ ස්වභාවය හොඳට පැහැදිලි කර ගැනීම තමයි මහාගත චිත්තය පිළිබඳ ඇති කරගන්න චිත්තානුපස්සනාව. එහෙමයි සර්. ඊළඟට අමහාගත කියලා කියන්නේ සතර සතිපට්ඨාන ආදී මේ භාවනාවන් පුරුදු කරගෙන යද්දී. එහෙමයි. මේ භාවනාවන් තුළ සිත සංසිඳීමටපත් වෙලා නැහැ. එහෙමයි සර්. ඒ කියන්නේ නිවර්ණාදී ප්‍රහාණය වෙලා නැහැ. නමුත් භාවනාදී කරනවා. එහෙමයි සර්. ඒ කරමින් සිටිද්දී ඒ සිතේ ස්වභාවය තේරුම් ගන්නවා අමහාගත. ඒ කියන්නේ සංසිඳීමට නිවර්ණයන් සම්පූර්ණ දුර්වල වෙලා සංසිඳීමකටපත් වෙලා නැහැ. ඒ අමහාගත සිත පිළිබඳවත් ශ්‍රාවකයා තේරුම් ගන්න ඕනේ. එහෙමයි සර්. ස්වාමීනි ඊළඟට සවුත්තරං අනුත්තරං කියලා කියන්නේ සවුත්තර අනුත්තර කියලා කියන්නේ ඒ ධානාදී විදර්ශනා භාවනාවන් පුරුදු කරනකොට ධානය විදර්ශනාව ආදී පුරුදු කරගෙන යනකොට බලවත් නොවු සිතට කියනවා සවුත්තර. එහෙමයි සර්. ඒ කියන්නේ ධානාංග තුල බලවත් වෙලා නැහැ ඒ සිත. එහෙමයි සර්. ඒ වගේම සමාධි තුල බලවත් නැහැ. යම් ප්‍රමාණයකට සිත සංසිඳිලා. එහෙමයි. නමුත් බලවත් භාවයේ තුල පිහිටලා නැහැ. ඒ කියන්නේ සිතෙහි ධානය තුල බලවත් බොහෝ වෙලා ඉන්න බෑ. එහෙමයි සර්. ඒකට කියනවා සවුත්තර.
අනුත්තර කියලා කියනවා ධානාදී ස්වභාවයෙන්පත් තුන ඒ ශ්‍රේෂ්ඨ ස්වභාවයටපත් වෙච්ච සිත. ධානලාභී කියලා. ධානලාභී බව විතර නෙමෙයි. එහෙමයි. විදර්ශනාව තුළ ඉදිරියට ගමන් කරපු කෙනෙක්. එහෙමයි. ඒ කියන්නේ විදර්ශනාව බලවත්. එහෙමයි සාස්. ඒ වගේම ශ්‍රේෂ්ඨ ස්වභාවයකට හිතපත් වෙලා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකේ පවතින ස්වභාවය නෙමෙයි. එහෙමයි. ශ්‍රේෂ්ඨ භවකට හිතපත් වෙලා තියෙනවා. ඒ ස්වභාවයට කියන අනුත්තර. අනුත්තර සිතක් කියන්නේ. කියන්නේ සෞත්‍ර මාර්ගඵලලාභී බව. මාර්ගඵලලාභී ස්වභාවයත් ඒ වගේම ධානය තුල ඉහළ ඒ කියන්නේ බොහෝ වෙලා ධානාංග තුල ඉන්න පුළුවන් හැකියාව. එහෙමයි. ශ්‍රේෂ්ඨ භවට ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවය ඉක්මවා ගියපු ශ්‍රේෂ්ඨ භව. එහෙමයි. ඒකට කියන අනුත්තර කියලා. ස්වාමීන් ඊළඟට සමාහිතං අසමාහිත ඒ කියන්නේ. දැන් ඒ කාරණා නම් ගොඩක් දෙනෙක් දන්න දෙයක්. එහෙමයි. සමාහිත කියන්නේ සංසිඳීම. කියන්නේ සමථ දර්ශනාදී කුසල අරමුණේ හිත මනාකොට පිහිටලා හොඳට සිත සමාධිමත් වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීන්. ඒ සිත සමාධිමත් වෙච්ච බවට කියනවා සමාහිත බව. සමාධිමත් නොවෙච්ච බවට කියනවා අසමාහිත බව. ඒතර කෙනෙක්ගේ හිත සාමාන්‍යයෙන් අසමාහිත විසිරුණු සිතක් නම් ඒ වගේම සංසිඳුන් නැති සිතක් නම් සමාධියකටපත් වෙච්ච මොහොතේදී සමාධිමත් සිතක් වශයෙන් සමාධියටපත් නොවෙච්ච මොහොතේදී අසමාහිත සිතක් වශයෙන් තේරුම් ගැනීම තමයි ඒ කාරණාවේදී අදහස් කරන්නේ. එහෙමයි. අවසාන කරුණ දෙක ගත්ත ස්වාමීන් විමුක්තං වා අවිමුක්තං වා. විමුක්ත කියලා කිව්වහම රාගයෙන් විමුක්ත බව, ද්වේෂයෙන් විමුක්ත බව, මෝහයෙන් විමුක්ත බව. ඒකට කියනවා මේ විතරාගී, විදෝසී විතමෝහි කියලා. ඒතකොට මුළුමනින්ම මේ කියන්නේ මාර්ගඵල අවබෝධය සමග. එහෙමයි. ක්ලේශ ප්‍රහාණය. කෙලෙස් ප්‍රහාණය බව. එහෙමයි. ඒතකොට කෙලෙස් ප්‍රහාණය වූ සිත විමුක්ත සිත. එහෙමයි. ඒ වගේම කෙලෙස් ප්‍රහාණය නොවූ සිත අවිමුක්ත සිත. එහෙමයි. ඒ නිසා ආසවක්ඛ්‍ය ඥානෙ උපදවාගත්තු ශ්‍රාවකයාට තමයි විමුක්තියටපත් වූ ශ්‍රාවකයා කියලා කියන්නේ. එහෙම රහතන් වහන්සේ. රහතන් වහන්සේ. එහෙමයි. ඒ වගේම අරහත්ත්වයටපත් නොවි යම් යම් කෙලෙස් ස්වභාවයන් තියෙනවා. ඒ මාර්ගඵලයන්ගෙන් ප්‍රහාණය වෙන. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ආදී මේ දේවල් ප්‍රහාණය වෙනවා සංයෝජන ධර්ම තුන සෝතාපන්න ඵලය. ඒතර සක්කාය දිට්ඨිය විමුක්තයි. එහෙමයි. ඒතර සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාසයේ විමුක්ත වූ සිත සෝතාපන්න ශ්‍රාවකයට තියෙනවා. එහෙමයි. ඒ පිළිබඳව ඔහු දන්නවා. ඒ විමුක්තිමත් සිත කියන්නේ විමුක්ති සිතක්. එහෙමයි ස්වාමීනි. ඒ වගේම කාමරාග පටිඝාදී නීවරණ සංයෝජනයන්ගෙන් ප්‍රහාණය වූ සිත අනාගාමී ශ්‍රාවකයාට. එහෙමයි. ඒකට අනාගාමී ශ්‍රාවකයා මේ පිළිබඳව හොඳ දැනුමක් ඇති කරගන්නවා. ඒ කියන්නේ හොඳ විමසීමක්, සිහියක්. එහෙමයි. ප්‍රත්‍යක්ෂ භාවයක් ඒ සිත පිළිබඳව ඇති කරගන්නවා. ඒතර මේ විදිහට රහතන් වහන්සේ මුළුමනින්ම විමුක්ත ශ්‍රාවකයෙක්. එහෙමයි ස්වාමීනි. අසේකර. එහෙමයි. ඒතර හික්මිලා අවසන්. එහෙමයි. ඒ හික්මිලා අවසන් වූ ශ්‍රාවකයන් වහන්සේ තුල මුළුමනින්ම අකුසල් ප්‍රහාණයයි. ඒ තමයි පරිපූර්ණ විමුක්ති වශයෙන් භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඒ විමුක්ත අවිමුක්ත භාවය පිළිබඳ ඒ විදිහට දැනගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. පින්වත්නි අද දැන් එතකොට මේ වන විට අපි චිත්තානුපස්සනාවට අයත් කරුණු 16 මුල් කරගනිමින් අපි පින්න ස්වාමීන් වහන්සේගෙන් අපි විග්‍රහ කරගන්නට යෙදුණා. සරාගී සිත, විතරාගී සිත, ද්වේෂ, විත ද්වේෂ, ඊළඟට සමෝහ, විතමෝහ, සංකිට්ඨ, වික්කිට්ඨ ආදී විදිහට මහග්ගතං, අමහග්ගතං, සෞත්තරං, අනුත්තරං, සමාහිතං, අසමාහිතං, ඊට පස්සේ විමුක්තං, අවිමුක්තං ආදී විදිහට මේ සිත පවතින ආකාරයන් පිළිබඳ අපි දැනගත යුතු කරුණු කාරණාවන් චිත්තානුපස්සනාවට අදාළ. ඊළඟට තවත් චිත්තානුපස්සනාවේ තියෙනවා බාහිද්දා ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේ සීල කාරණාවන් තමයි අපි ඊළඟ වැඩසටහනේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ අපිට මේ විදිහට මේ උතුම් ධර්ම කාරණා විස්තර විභාග වශයෙන් අපිට කියලා දුන්න අපගේ පින්න ස්වාමීන් වහන්සේට අපි මුලින්ම පුණ්‍ය අනුමෝදනා කර සිටමු. අපගේ පින්න ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. අපගේ පින්න ස්වාමීන් වහන්සේට තව තවත් උතුම් ශාසනික මෙහෙවරේ යෙදෙමින් ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ රැස් කරන්නා වූ සීල පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. අද ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ජූලි මාස 18 වන දිනට 15 වන උපන්දිනයේ සමරන මොවින්දී නවරත්න දිනීට සහ අගෝස්තු මාස 4 වන දිනට 3 වන උපන්දිනයේ යෙදෙන චෙනුක සස්මිත පුතුණුවන්ට ආශිර්වාද කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චිත්‍රාංගනී රත්නායක මහත්මිය සහ ගලහා 18 කනුව පදිංචි ප්‍රියානි රත්නායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් යුක්තව රැස් වූ සියලු පින පින් කැමති සියලු දෙවියන් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දේව රජුන්, සතරවරම් දෙවිවරු, සියලු සෙන්පති දෙවිවරු, මේ පින් බිමට අධිග්‍රහිත සියලු දෙවියන්, ඔබ අප හැමදෙනාගේ ඉෂ්ට දේවතාවරුන්,
සක්දිවුර ඒ වගේම සුමන සමන් දෙවියනුදු පුල්ලන් දෙවියනුදු ඇතුළු නානා නම් ගුත්වාසී ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියෝද මේ පින් අනුමෝදන දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා පිනින් සතුරුන සියලු දෙවියන්ගේ දිව රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාට දායකත්වයේ දරන්නා වූ චිත්‍රාංගනී රත්නායක මහත්මිය වගේම ප්‍රියානි රත්නායක මහත්මිය තුළු පවුලේ හැම දිනාටමත් ඒ වගේම මොවින්දී නවරත්න දියණිය ඒ වගේම චෙනුක සස්මිත පුතුණුවන් ඇතුළු ඒ දරුවන් හැම දිනාටමත් සීල ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම දායකත්වයේ දරුවෝ පින්නතුන් නමින් මේ පරලෝ යන්ට යෙදුණු සීල මළගිය ඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතින්ගේ පරලොව ජීවිතේ සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතියින්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ජූලි මාස 18 වන දිනට 15 වන උපන්දිනය යෙදෙන මොවින්දී නවරත්න දියණියට ඒ වගේම අගෝස්තු මාස 4 වන දිනට 3 වෙනි උපන්දිනයේ යෙදෙන චෙනුක සස්මිත චූටි පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිටින අධ්‍යාපන කටයුතු වල නිරත වෙමින් සිටින මොවින්දී නවරත්න දියණියටත් ඒ වගේම සස්මිත සංදේශ නවරත්න පුතුණුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිසත් මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම ජූලි මාස 13 වන දිනට උපන්දිනයේ සමරන ප්‍රියානි රත්නායක සහෝදරියට ජූලි මාස 15 වන දින පළමු උපන්දිනයේ සමරන ඩුබායි පදිංචි යොනාලි යොහන්සා දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මාස 10ක් වන සෙහන්සා මෙත් සඳි සිංගිති දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මාස 9ක් වන අබිලේස් නේතක සිංගිති පුතුණුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දේමික රත්නායක පුතුණුවන් හිමන්ති රත්නායක දියණිය ශනුලි නවරත්න දිනිය මිරෝන් නවරත්න පුතුණුවන් නවිදු තේනුවර පුතුණුවන් යන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයේ පිණිස මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින රම්බණ්ඩා රත්නායක පියාණන්ට පොඩිමණිකේ රත්නායක මෑණියන්ට ඉන්ද්‍රාණි ආර්යවතී නැන්දම්මාට නවරත්න මාමණ්ඩීට ඒ වගේම සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ හැම දිනාටම දායකත්වයේ දරූ චිත්‍රාංගනී රත්නායක මහත්මිය ඒ වගේම ප්‍රියානි රත්නායක මහත්මිය ඇතුළු පවුල් වල හැම දිනාටත් මේ පින් අනුමෝදන් වී සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. මේ පින්වත් හැම දෙනා කරන කියන සිතන පතන සීල ධාර්මික කිතුම් පෙතුම් රැකී ආරක්ෂා කටයුතු ඒ නම් සඳහන් කළ නොකලේ පවුල් දූ දරුවන් නැත්නම් හැම දිනාගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. මේ පින්වත් හැම දිනාටම තව තවත් ජීවිතේ පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් පිළිසන ලබන්න මේ රැස් කරන්නා වූ සීල පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කෙලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවි දුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පිනත් උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සිල්ගුරුදම් වඩන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිර ජීවනයේ යුක්තව ගෞතම බුදු සසුනේ උතුම් පිළිවෙතේ දෙන්න මේ පින් හේතු උපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගේම දෙමාපිය ගුරුවරණේද හිත මිතුරු ඇතුළු සෑම දිනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් උදව් උපකාර කරන නන්නයිරින් උදව් උපකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් සමලස අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දිනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. කරන කියන සිතන පතන සියලු ධර්මික කිතුම් පෙතුම් රැකී ආරක්ෂා විලිනදාම් ගොවිතැන්පත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතනම් ඒ හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාගේම ජීවිතවලට තව තවත් පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් පිළිසන් ලබන්න මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.